Honorable Laxman Kiriel, Ajit Piper, Honorable Ajit Piper. What in there? Oh, the Uttara than that. No, one day. Garu Nyoja, Karasababa Tumani. Ape Vimal Viravansa Garu Mantri Tuma, Bohoma Avegashiliva Katakan. ඒක එතුමාගේ අයිතිය. ඒ වගේම අපි දෙන පිළිතුරු අහන්න නැතුව යන්න ගිහිල්ලා අපි කියපු නිසා නැවත ඇවිල්ලා වාඩි වුණා. හොඳයි. ඒක ඔබගේ අයිතිය. හැබැයි එතුමා බොහොම පුද්ගලයෝ ගණනාවක් කියපු විවිධ දේ ගැන අර්ථ නිරූපණය කරා. එතුමා අර්ථ නිරූපණය කරන්න උත්සාහ කළා සුමන්ත්‍රන් ගරු මන්ත්‍රීතුමා කියපු කාරණා. ඒ වගේම එතුමා ඥානකෝන් කියලා මහත්තයෙක් කියපු කාරණා කිව්වා. එතුමා ඇමරිකා එක්සත් ජනපදයේ සෙනෙට් සභිකයෙක් වන පැට්‍රික් ලීහි විසින් කිව්වාය කියන කාරණා කිව්වා. දැන් මේ සියලු දෙනා ආණ්ඩුවේ පංගුකාරයෝ නෙමෙයි. මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දුරදරන කිසිවෙකු විසින් කරන ලද ප්‍රකාශයක් එතුමා උපුටා දැක්වේ නැහැ. දැන් මේ රටේ ආණ්ඩුවේ මතය අපේ ගරු විමල් වීරවංශ මැතිතුමාගේ මතයෙන් පෙන්වුම් කරන්නේ නැහැ. මේ රටේ ආණ්ඩුවේ මතය අපේ ගරු ජී.එල්. පීරිස් මැතිතුමාගේ මතයෙන් පෙන්වුම් කරන්නේ නැහැ. ඒක එතුමාලගේ පෞද්ගලික මතය. නමුත් ගරු ජී.එල්. පීරිස් මැතිතුමත් පැය භාගයටත් වඩා ඉතා දීර්ඝ කාලයක් කතා කරලත් ආණ්ඩුවේ දුරදරන ගරු ජනාධිපතිතුමා අගමැතිතුමා විදේශ ඇමතිතුමා හෝ නියෝජ්‍ය විදේශ ඇමති හැටියට මම මේ කාරණා ගැන ප්‍රකාශ කරපු කිසිම කරුණක් නුසුදුසු හැටියට ගෙන හැර දැක්ුවේ නැහැ. දැන් මේ කාරණා පිළිබඳව ප්‍රකාශ කිරීමට දැනුම බලය සහ වරම තිබෙන්නේ ගරු ජනාධිපතිතුමාට ගරු අගමැතිතුමාට විශේෂ භාර ඇමතිතුමාට සහ නියෝජ්‍ය ඇමති වශයෙන් මට. නමුත් අපි ප්‍රකාශ කරපු දේවල් හැර මේ රජයෙන් පිටස්තර විදේශීයගතව සිටින තැනැත්තන් ඒ වගේම මේ වෙනත් කාරණා පිළිබඳව ඔවුන්ට ස්වාධීන මත තිබෙන තැනැත්තන්ගේ ප්‍රකාශ ගෙනහැර දක්වමින් යම් තර්ක මතු කරන. ඒ නිසා මේ රටට කියන්න අවශ්‍ය කාරණේ තමයි මෙතුමන්ලා විසින් ගෙනහැර දක්වන ලද කිසිම කරුණක් ශ්‍රී ලංකාවේ රජයේ මතය නොවන බව. ගරු ජී.එල්. පීරිස් මැතිතුමා සමග ප්‍රතිපත්තිමය වශයෙන් එතුමාගේ කතාවේ අවසානයේ සමග එකඟ වෙන්න පුළුවන්. මේ යෝජනාවේ අවසානයේ එතුමා කියනවා මෙම කරුණු දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ජාතියේ යහපත වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය කරන කරුණු බව මෙම සභාවේ මතය වේ. දැන් මේ බොහෝ කරුණු කියලා එක අය එක සංවිධාන ගෙනහැර දක්වපු කරුණු කියලා අවසානයේ කියනවා මේවා ගැන ජාතියේ යහපත වෙනුවෙන් තීරණය කරන්න ඕන කියලා. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි මේ රටේ ජනතාව ජනවාරි 8 වෙනිදා පැවතිච්ච ජනාධිපති වරණේදී තීරණාත්මක ප්‍රතිපත්තිමය කාරණයකට අනුමැතිය දුන්නා. ඒ තමයි මේ රටේ යුද්ධය පැවති සමයේ මොනවා හරි වැරදි දෙයක් සිදු වෙලා තියෙනවා නම් ඒ කාරණය පිළිබඳව විභාග කළ යුතු වන්නේ ශ්‍රී ලංකාව තුල ශ්‍රී ලංකාවේ නීතිය අනුව ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රියාදාමයක් තුලින් පමණයි කියන්නේ. ඒ සඳහා ජනවරමක් මේ රජයට ලැබිලා තිබෙනවා. අපි කටයුතු කරන්නේ ඒ ජනවරම තුලයි. ඒ ජනවරමෙන් පිට අල්ප මාත්‍රයකවත් එළියට යන්නට මේ රජයේ සූදානම් නැහැයි කියන කාරණය වගකීමෙන් මේ රටට කියන්නට අපි කැමතියි. ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි විමල් වීරවංශ ගරු මන්ත්‍රීතුමා ගරු ජී.එල්. පීරිස් මැතිතුමාගේ ප්‍රකාශයේ තිබෙන ස්ථාවරයන් පසෙක දාලා ඊටාම දැඩි ජාතිවාදී පසුගාමී අර්ථ විවරණයන් වල යෙදෙන්නට යෙදුණා.
ඥානකෝන් කියලා මහත්තයෙක් තවත් කාටදෝ යවපු ඊමේල් පණිවිඩයක් විමල් වීරවංශ මහත්මයාගේ මේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ මේ වැදගත් විවාදයේදී පාදක කරගන්න ලේඛනය. විමල් වීරවංශ මැතිතුමාට කියන්නට අවශ්‍යයි ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි මෙවැනි ඊටාම සරල මෙවැනි ඊටාම මේ විශ්වාසය තැබීමට නොහැකි මට්ටමේ මෙවැනි ලේඛන මත කරන කරුණු දැක්වීම අත වශයෙන්ම කිසිම පදනමක් නැහැ කියන කාරණේ කියන්න කැමතියි. ඒ විතරක් නෙමෙයි ගරු නියෝජක සභාපතිතුමනි ඒ වගේම මෙතුමත් ජීල් පිරිස් මෙතුමත් බොහොම පැහැදිලිව ඔය කරපු කොල කෑල්ල නම් ඇත්තද බොරුද කියලා. පොඩ්ඩක් බලන්න ඔය ඩොනල් ඥානකෝන්ගේ වෙබ් අඩවි බැලුවොත් අද ඔබතුමා වගේම මේ රටේට ඩයස්පෝරාව මේ ලංකාවේ සංවර්ධනයට එකතු කරනවට දැඩි ලෙස පහර ගහන මට පෞද්ගලිකව පහර ගහන කෙනෙක් තමයි ඔය ඩොනල් ඥානකෝන්. ඒ කියන්නේ ඔබතුමාගේ මිත්‍රයෙක්. ඔබතුමාලා තමයි එක කාසියේ දෙපැත්ත. එක පැත්තක විමල් වීරවංශ එක පැත්තක ඩොනල් ඥානකෝන්. ඔක තමයි ඇත්ත කතාව. Honorable විමල් වීරවංශ. ගරු කාර්ය සභාව මගේ නම සඳහන් කරමින් ඔබතුමා කියපු ඉඳන් මම කියන්නේ ඩොනල් ඥානකෝන් අගමැතිතුමාගේ මිත්‍රයා. චාල්ස් ඥානකෝන් කාගේ මිත්‍රයාද කියලා කවුරුත් දන්නවා. ඒ නිසා ඒ ගැන කතා කරන්න එපා. ඩොනල් ඥානකෝන් I'm sorry, that's not a point about Honorable Ajit Peter. මගේ වෙලාව දෙන්න කරු. Yeah, you carry on. ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි දැන් අද LTT මේ රට බෙදන්න අදත් ඕන කරන පිරිස අද ඊටාම දැඩිව විදේශ ඇමතුමාට විදේශ අමාත්‍යාංශයට සහ මේ රජයේ විදේශ ප්‍රතිපත්තියට දැඩිව පහර ගන්නවා. ඒ වගේම මේ රටේ ජාතික සංහිඳියාව ගොඩනගන්න මේ රට සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට එක ලෙස ජීවත් වෙන්න පුළුවන් සාධාරණ සමාජයක් ගොඩනැගීම වළක්වන්න අද කටයුතු කරන්නේ මේ LTT හිතවාදී කොටස්. මොකද ඔවුන්ට අවශ්‍ය කරන ඒ ජාතිවාදී පරිසරය මේ රට තුල ගොඩනැගුවොත් තමයි LTTට පැවැත්මක් තියෙන්නේ. හැබැයි අද වෙනකොට ඒ රට බෙදන්න තාමත් කල්පනා කරන ප්‍රභාකරන් අදහන ඒ LTT හිතවාදී ත්‍රස්තවාදීනුත් විමල් වීරවංශලත් මිත්‍රයෝ. ඒක නිසා තමයි මේ වීරකෝන්ගේ ප්‍රකාශය විමල් වීරවංශ අතට එන්නේ. ඉතින් මට හිතා ගන්න පුළුවන් සාමාන්‍ය පෞද්ගලිකව වෙන මේ ඥානකෝන්ගේ මේ ප්‍රකාශය පෞද්ගලික පණිවිඩයක් විමල් වීරවංශ මහත්තයා ගාව අතට එන්න නම් එක්කෝ ඒ ඊමේල් එක ලබා ගන්න පුළුවන් ඒ කෝඩ් එක තියෙන්න ඕනේ මෙතුමට දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඥානකෝන්ම හෝ ඥානකෝන්ගේ හිතවතෙක් විමල් වීරවංශට දෙන්න ඕනේ. නැත්නම් කොහොමද අනුන්ගේ ඊමේල් ගන්න? අනුන්ගේ ඊමේල් ගන්නේ කොහොමද? ඒ නිසා මේ ඥානකෝන්ගේ ඊමේල් පණිවිඩයක් විමල් වීරවංශ මහත්මයා ඉදිරිපත් කිරීමෙන් පේනවා අනිවාර්යෙන්ම LTT ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී ඉන්න අදත් රට බෙදන්න කටයුතු කරන අදත් අපේ රජයට එරෙහිව කටයුතු කරන ඥානකෝනුත් විමල් වීරවංශත් මිත්‍රයෝ යාළුවෝ එකිනෙකා ලියුම් හුවමාරු කරගන්න පුද්ගලයෝ කියන. වෙන අර්ථ නිරූපණයක් දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් ඒ වගේම මේ පැට්‍රික් ලීහි කියන ජේෂ්ඨ ඇමරිකානු සෙනෙට් සභිකයාගේ කාරණයක් මේ යෝජනාවේ බොහෝම බරපතල වටිනාකමක් දීලා ජීල් පිරිස් මැතිතුමා සඳහන් කළා. දැන් එතුමා තාම මේ ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කරන දේශීය යාන්ත්‍රණය දැකලා නැහැ. ඒ වගේම එතුමා මේ රජය සමග මේ රජයේ අදහස් දැන ගැනීමට කිසි වෙලාවක කටයුතු කළා නැහැ. ඒතර පැට්‍රික් ලීහි මීට වඩා බොහොම නරක දේවල් සඳහන් කරලා තියෙනවා රාජපක්ෂ මැතිතුමාගේ පහුගිය රජය පිළිබඳව. මීට වඩා බොහොම නරක දේවල් කියලා තියෙනවා. දැන් එලෙස කලින් පැවති රජය ඊටාම දරුණු ලෙස විවේචනය කරපු ඇමරිකානු සෙනෙට් සභිකයෙකු වර්තමාන රජය විසින් ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව මේ මාස කිහිපයක් තුල තමන්ගේ අදහස සම්පූර්ණයෙන් වෙනස් කරගනීවි කියලා අපිට විශ්වාස කරන්න බෑ. නමුත් බඩ විශ්වාසයි මේ රට තුල ජනවාරි 8 වෙනිදාන් පස්සේ අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාවර වෙලා
ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයේ ස්ථාවර වෙලා මේ රට තුල යහපාලනය පිළිබඳ මූලධර්ම ස්ථාවර වෙලා යම් කාරණයක් පිළිබඳව සාධාරණව පරීක්ෂණ පවත්වන්න පුළුවන් වාතාවරණයක් ගොඩනැගිලා තිබෙනවා කියන කාරණය ඒත්තුගත් විට මෙම සෙනෙට් සභිකයා පවා මේ තමන්ගේ ස්ථාවරය වෙනස් කර ගන්නවට අපිට සැකයක් නැහැ. නමුත් එහෙම සෙනෙට් සභිකයෙක් කිව් පමණින් ඇමරිකානු එක්සත් ජනපදයේ ප්‍රතිපත්තිය ඒ වන්නේ නැහැ. ඇමරිකානු ජනාධිපතිවරයා යමක් කිව්වනම් රාජ්‍ය ලේකම්වරයා හෝ වෙනත් වගකිය යුතු නිලධාරියෙක් යමක් කිව්වනම් ඒක රජයේ මතය වශයෙන් සලකන්න පුළුවන්. නමුත් මේ පැට්‍රික් ලීහිගේ මතය ඇමරිකානු රජයේ මතය නෙමෙයි. අපට පහුගිය කාලය තුල ලෝකයේ කිසිම රටක් හෝ කිසිම සංවිධානයක් කිසිම ආකාරයක බලකිරීමක් කළා නැහැ. එහෙම බලකිරීම වල යටත් වෙන්නෙත් නැහැ. එහෙම යටත් වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් අපි දන්නවා අපි හොඳ හිතින් කටයුතු කරන්නේ, අපි අවංකව කටයුතු කරන්නේ, අපි සාධාරණව කටයුතු කරන්නේ යම් ප්‍රශ්නයක් පිළිබඳව ස්වාධීනව සොයා බලා විමර්ශනය කිරීමට අවශ්‍ය කරන්නා වූ ඒ මූලධර්ම මත අපි කටයුතු කරන නිසා අපිට විශ්වාසයක් තියෙනවා සෙප්තැම්බර් මාසයේ වන විට ලෝකයටම පිළිගන්න පුළුවන් යම් විසඳුමක් ලබා දෙන්න පුළුවන් කියලා. අපේ මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා විදේශ අමාත්‍ය ධූරය දරන කාලේ මුළු ලෝකයේ වැඩි පිරිසක් එතුමලගේ ප්‍රතිපත්තිය පිළිගත්තේ නැහැ. නමුත් අද මුළු ලෝකයේම අපිත් එක්ක සුහදශීලීව අදහස් ප්‍රකාශ කරගන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානය සුහදශීලීව අදහස් ප්‍රකාශ කරගන්න. දැන් ඒ නිසා අද මේ ලෝකේ ගොඩනැගිලා තියෙන තත්වය මතක තියාගන්න. මේ රටේ රණවිරුවන් පිළිබඳ මේ යුද ජයග්‍රහණය සඳහා දායක වූ රණවිරුවන් පිළිබඳව යම් ආකාරයක අනතුරක් තිබුණා නම් ඒ අනතුර පහ කරලා ජාත්‍යන්තරයට ගිහිල්ලා තිබුණු ප්‍රශ්නය නැවත මේ ශ්‍රී ලංකාවේ භූමිය තුලට ශ්‍රී ලංකාවේ නීතිය තුලට ගෙනල්ලා මේ රටේ රණවිරුවගේ ගෞරවය ආරක්ෂා කළේ, රණවිරුවගේ ආරක්ෂාව තහවුරු කරේ, යුක්තිය සාධාරණය පිළිබඳේ මූලධර්ම මේ මහ පොළවේ තහවුරු කරලා සිංහල දෙමළ මුස්ලිම් හැම මිනිහගේම අයිතිය මේ පහ පොළවේ තහවුරු කරේ එකම එක ආණ්ඩුවක් විතරයි. ඒ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරය දරන, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අගමැති ධූරය දරන මේ රජය කියන කාරණේ අපි වගකීමෙන් ප්‍රකාශ කරනවා. එනිසා කිසි දවසක මේ යුද්ධයේදී ජීවිතය පුදපු රණවිරුවන් කෙරෙහි කිසිම ආකාරයක අයහපත් හැඟීමක් මේ රට තුළ ඇතිවන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. හමුදා කඳවුරු 59ක් අයින් කළේ මහින්ද රාජපක්ෂ. අක්කර 30000කට වඩා භූමිය ආපසු දුන්නේ මහින්ද රාජපක්ෂ. ඒකේ වරදක් නැහැ. හැබැයි මේ හමුදා කඳවුරු අයින් කරනවා, සිවිල් පුරවැසියන්ගේ ඉඩම් ආපහු දෙනවා, අධිආරක්ෂිත කලාප අයින් කරනවා, රටේ නැති බේගල් ඇදබාලා මේ රට තුල නැති ප්‍රශ්න මවන්න හදන්නේ විමල් වීරවංශලා. අපේ කනගාටුව තමයි දැනුම් තේරුම් තියෙන මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා වගේ පුද්ගලයොත් ඒ දේවල් වලට උල්පන්දම් දී. මම දන්නේ නැහැ ගරු මහාචාර්යතුමනි මේ පිනෙන් ඔබතුමාට ඊළඟ විපක්ෂයේදී ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූරයක් අත ලැබෙයිද කියලා. මම ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට නැවත ජාතික ලැයිස්තුවෙන් හරි මේ පාර්ලිමේන්තුවට එන්න ලැබෙන්න කියලා. ගරු You have 1 more minute. ගරු කාර්ය සභාපතිතුමනි, මේ යෝජනාව සම්පූර්ණයෙන්ම පදනම් වෙලා තියෙන්නේ මේ මිනිසුන්ගේ හැඟීම් මේ මැතිවරණයක් ආසන්න වෙන කාලෙක අවදි කරලා මේ රටේ ජාතීන් අතර භේදය ඇති කරලා මේ රටේ ජාතික සමගිය කඩාකප්පල් කිරීමේ අරමුණ ඇතුව මේ යෝජනාවේ අන්තිම වාක්‍යය අපිට වාද කරන්න තියෙන වාක්‍යයක් නෙවෙයි. ජාතිය යහපත උදෙසා එක්ව ක්‍රියා කිරීමට අපි කවුරුත් එකගයි. તો ඔය කාරණේ ගැන අමුතුවෙන් මෙතන වාද කරන්න දෙයක් නෑ ගරු මහාචාර්යතුමනි. ඒක අගට දාලා ඊට කලින් තියෙන විස ඔබතුමාට වගකීමෙන් කියන්නම්, නැවත මේ රටේ ජාතිවාදය ඇති කරන්න, මේ රටේ සිංහල බෞද්ධයාගේ ගෞරවය පහළට දාන්න, මේ රටේ සිංහල බෞද්ධයව අවමානයට ලක් කරන්න,
මෙරටේ සිංහල බෞද්ධයාගේ ආත්ම අභිමානය නැති කරන්න මේ ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ කියන කාරණේ ඔබතුමාට කියන්න කැමතියි. Thank you, Honorable. සිංහල දෙමළ සමගිය ඇති කරනවා කියන්නේ සිංහල බෞද්ධයාගේ අභිමානය රකින්නවා කියන එකයි. සිංහල දෙමළ මුස්ලිම් ඒ සහයෝගීතාව ඇති කරනවා කියලා කියන්නේ සිංහල බෞද්ධයාගේ අභිමානය රකින්නවා කියන එකයි. ඔබතුමාලා හදන්නේ මේ විශ්ව සමාජගත කරලා නැවත වරක් ජාතික සමගිය නැති කරලා ඒ ආවේග හරහා බලයට එන්න. ඒවා දවල් හීන විතරයි. වීරබල්ස මැතිතුමාලට ජනතාව ඉස්සරහ උත්තර දෙන්න වෙනවා. හොරකම් කරපුවට විතරක් නෙවෙයි ජාතික සමගිය නැති කරන්න මේ අන්තිම මොහොතේ කරන උත්සාහයන්ට ජනතාව ඉදිරියට උත්තර දෙන්න වෙනවා. අල්ලස දූෂණය නීතිගත කරලා ජාතිවාදය හරහා බලයේ ඉන්න කරපු උත්සාහය ජනවාරි 8 වෙනිදා පරාජයටපත් කළා. විමල් වීරවංශ මැතිතුමාට මතක නැහැ ජනවාරි 8 වෙනිදා අන්ත පරාජයකට ඒගොල්ලගේ මතවාදය පරාජයටපත් වුණා කියලා. මහින්ද රාජපක්ෂගේ පරාජය කියලා කියන්නේ වීරවංශලගේ මතවාදයේ පරාජය. ඒ පරාජයේ දරුණුකම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑලි වලට කැඩිලා විනාශ වෙලා තියෙනවා. මේ රටේ තියෙන ශ්‍රේෂ්ඨම පක්ෂය. Thank you, Honorable. ගරුතර සභාපතිතුමනි, ඒ අපරාධය මේ රටේ ಜಾති ભેදේ වපුරන්න, නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ආපසු හරවන්න, ජනවාරි 8 වෙනිදා විප්ලවය ආපසු හරවන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් මේ රටේ ජනතාව කැප වෙනවා. ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා කියන කාරණය කීම අතර වෙනවා. බොහොම ස්තුතියි. Thank you very much, Honorable R. Sambandhan. Thank you, Mr. Deputy Chairman. How much time do I have, sir? I believe I got 20 minutes. 16 minutes. I'll be grateful, say, with me 20. Okay. The Honorable Minister given to 4 minutes to more. You can take the 20 minutes. Okay. You can take the 20 minutes. Okay, thank you. Thank you, sir. Before I comment on the motion, sir, I must say that in this country got into a right royal mess on the international front, particularly after the completion of the war, and particularly on account of the manner in which they prosecuted the war. It was because this country failed to keep the commitments made to the Secretary General of the UN, Mr. Ban Ki-moon. When he came to this country, almost immediately after the war was completed. There was a commitment on the part of this country to the Secretary General of the UN that there will be an accountability process which this country will undertake and accomplish so as to deal with grave violations of international humanitarian law and international human rights law which had come to the forefront. That commitment was made in May 2009, but that commitment was not honored. And the honourable member who has moved this motion today, Honourable Professor G.L. Peris, a nationalist member of Parliament, was the foreign minister at that time. He must undertake responsibility for that lapse on behalf of his government, and it was in consequence of the failure on the part of the government that this country was treated with the utmost disrespect by the entire international community. You are trying to distinguish between Africa and Asia and the role that India played here and there. Well, these are countries that are sympathetic to Sri Lanka. These are countries that are sympathetic to the Sri Lankan people. That is because we are also an Asian country. We're a newly independent country. And they don't like to do anything against us. But the fact of the matter is, and you must admit it, in the national interest, that you and your government were responsible for the utter disrespect that the international community had for Sri Lanka during your period in government. I think the objective of this motion, sir, is to draw a red herring across the trail and make a big issue of something. The country report of the US State Department talks about the LTTE. We all know that there are remnants of the LTTE in different parts of the world. There is nothing new. And the country report says
that they are engaged in certain activities, which we don't deny. Everybody knows that they are engaged in certain activities. But what has been the democratic verdict of the people in Sri Lanka, particularly the Tamil people in the north and the east, in the parliament elections in 2010, in the provincial council elections in the eastern province in 2012, and in the northern province in 2013, and in all the local authority elections that have been held over a period of years since the war came to an end, has not the verdict of the people been that they want a solution within the framework of a united, undivided country to the Tamil question? What have you done about it? Can you honestly say that during your period of government, you did anything towards the resolution of the problem in an amicable way? Honestly, we talked to you and the present leader of the opposition in 2011, commencing in January. We had 18 rounds of talks. What progress did we make? Did we make any progress? Did you not, as a government delegation, fail to come up with any proposal to bring about a solution to the problem? We gave you our proposals in writing. You assured us that you will respond in writing. For several months you did not respond. And only when I told you that I would not agree to a date being fixed, and we adjourned without a date being fixed, that the President had a discussion with me and we recommenced the process. After we recommenced the process, what happened? You walked away from the process in January 2012. Did you behave like a responsible government? Did you make any endeavor to convince the international community that you were sincerely engaged in an honest process to find a solution to the problem? No, on the contrary, you were engaged in a sham. You wanted to deceive us. You wanted to ram down our throats some unacceptable solution. That was the game you're playing. What right do you have to complain? What right do you have to complain? The country's problem has remained for a long time. But between 2005 and 2015, until the presidential election took place in January 2015, the position has deteriorated as never before, has become much worse. When you were foreign minister, were you not responsible for all that happened in the UN Human Rights Council? I'm sorry to say, as foreign minister, when there were 3 resolutions adopted by the UN in 2012, 2013, 2014, and when the resolutions were adopted in 2012 and 2013, they only wanted a domestic investigation. If you had set up a domestic investigation at that point of time, the question of an international investigation would never have come up. It came up only for the reason that you defaulted in setting up a domestic investigation. And as foreign minister, I was ashamed when I saw you seated on a back seat while the Minister for Plantation Industries was present in the case of Sri Lanka before the UN Human Rights Council. That was your position. That was your position in the UN Human Rights Council. On that day, I felt ashamed that the foreign minister of my country was made to sit on a backbench when the plantation industries minister was presenting Sri Lanka's position in the UN Human Rights Council in regard to the resolutions before the Council. That was the position. So we do not support the remnants of the LTTE activities that may be taking place in different parts of the world. Our people have delivered their democratic verdicts. The diaspora is responsible, as you conceded. They comprise of
highly educated, highly professional, highly qualified persons in all parts of the world, in the medical field, in the field of science, in the legal field, in the engineering field, in the research field. This country has lost them. You drove them out of the country. You prevented them coming back. They wanted to come here and invest. In October 2010, I met the president alone for 1 hour. Thereafter, the president summoned you, and we offered to work with you. We said we want to work with you on the matter of resettlement of our people, on the matter of rehabilitation, on the matter of livelihood, that we will get the diaspora to invest largely in Sri Lanka to achieve those objectives. Did you cooperate? Did you agree? Did you implement any program? You did nothing. You didn't want that to happen. You didn't want our people to be resettled properly. You didn't want our people to be rehabilitated. You didn't want our people to get livelihood. And now you have become the strongest advocate of anything racist that is advocated in this country. It's very unfortunate that this type of role is being played by people like you. At one point of time, during the presidency of President Chandrika Bandaranaike Kumaratunga, we thought you were engaged very seriously in a role to bring about a peaceful resolution of the conflict. You drafted excellent proposals which were termed in this country the GLP's Neelan Tiruchelvam proposals. Did you stand by them? Did you support them? During the last regime, did you tell President Mahinda Rajapaksa, these are very good proposals which we can implement? Did you ever make any effort, honestly and truly, to find a solution to the problem? You did nothing of the sort. And today, the country report of the US, they've come up with certain positions. We will not contradict them. You will contradict anything. If that is not acceptable to you, we will not do that. That is a matter which needs to be addressed. But don't think that all sections of the diaspora are irresponsible, that they don't have the interest of this country at heart. They are persons who are educated. They are persons who would like to return to this country. They are persons who would like to invest their knowledge, their expertise, their experience, and their finances in this country. They would like this country to progress. They would not merely invest in the north and the east. They'll invest in all parts of the country. So don't stand in the way of the diaspora returning to the country. What happened to dual citizenship? You terminated it. Didn't give it to a single Tamil person, but you gave it to everybody else you wanted. Not one Tamil person. Why did you do that? Why did you prevent Tamils getting dual citizenship during your time? What's your answer? Not one person was given citizenship. Why did you prevent them? And you talk about the LTTE. There is a strong belief in this country that President Rajapaksa became president in 2010 on account of the LTTE, 2005 on account of the LTTE. Can you deny that? Isn't there a case pending now where there is a severe fraud, several tens of millions of rupees that was spirited away, meant for a housing project with not one house constructed? And isn't it the belief in this country that that money was given to the LTTE? And that was how you won the election in 2005? By preventing the Tamil people in the north and the east exercising their franchise? And you want to now talk about the diaspora and talk about safeguarding the interests of the country. You are responsible for jeopardizing the interests of this country.
You are responsible for promoting hostility. You are responsible for promoting enmity. At least now, please stop doing that. There is a new government. There is a new president. There is a new prime minister. We might have a different prime minister after the elections. We are not against the SLP. We consider the Sri Lanka Freedom Party as the Democratic Party. We supported President Chandrika Bandaranaike Kumaratunga in 2004 against Jamila Dissanayake. We supported President Chandrika Kumaratunga in 1994, not 2004, 1994. In 2000 against Ranil Wickremesinghe. Our people in Jaffna voted for Kobe Kadava against the J.R. Jayawardena. We are not against the LTT. We against the SLP. We look upon the SLP as a responsible democratic party. But today, some of you have become advocates of persons who want to take over the SLP. People who have been in alliance with you, having just one member of parliament and two members of parliament. They want to take over the SLP. And some of you are trying to assist them to take over the SLP. This is what we are worried about. SLP must not go into wrong hands. SLP should remain with persons who are genuinely SLP. SLP should not be in the hands of people who merely want to come to parliament on the national list. That's not good for this country. And SLP must not move into the hands of extreme elements who are racist, who are communal, who advocate racism and communalism, and who are backed by certain persons because they want to remain in politics. They want to remain in parliament. That is not something to which we can agree. You talked about 300,000 people being held hostages by the LTTE. Why did you estimate the population in the Bani at 60,000? Your government figured the number of people in the Bani was 60,000. 70,000. Huh? They say 70,000. 70,000, not 60, 70, right. Even UN. And you send food for 70. You send medicine for 70. You send drinking water for 70. People died of starvation. People died due to lack of medicine. People died due to lack of drinking water. People didn't have shelter. People lived under trees. Today you are shedding crocodile tears for them. How dare you do that? Don't you know what you did? And when the people came out of the war zone, you confined them in camps. Why? Because you had dealt with them so badly that you didn't want them to tell their stories, make their complaints to the world. That's why you confined them to camps. And that's how you treated them. Today you are complaining about Justice Vigneswaran passing a resolution in Jaffna. He's a Democrat. He's entitled to have a resolution passed. That doesn't make him a terrorist. If you don't accept his resolution, don't do so. As the Chief Minister of Babunia, by Jaffna, Northern Province, he's entitled to say, Justice. my people are embarrassed. Justice. Huh? Because there's a justice. As the Chief Minister of Jaffna is entitled to say, my people are embarrassed and inconvenienced by the presence of the army in such large numbers in Jaffna. Kindly remove them. He's entitled to say that. What is wrong about that? Just the fact that Vigneswaran is saying that make him a terrorist or make the Tamil people terrorists? All you people like the Honorable mover of the resolution want to paint the Tamil people as dangerous people. You don't distinguish between any Tamil. You think all Tamils are dangerous people. You want such an impression to be created because you want to justify all the harsh actions that you engaged in and which you are disappointed the present government has reversed. The present government is acting more sensibly. The present government is acting in such a way as to win back the international support.
as to win back the international respect and to ensure that their view of this country is completely reversed, and that the world will support this government, not merely in the resolution of the Tamil question, but will support this country in its march towards progress in the future. That is the reality. So I think you must stop these games. You must stop these trying to stir the pot in the hope that you can create some trouble and sovereignty. We want our country to be sovereign. We want our people in this country to be sovereign. We want all the people in this country to be sovereign. We are not prepared to sacrifice the sovereignty of this country to anybody, to any other country. But sovereignty also means that you must treat all the people of this country as equals. Thank all you, of them have Honorable a sovereign Samanthan. right Your time, 20 minutes to live over. as equals in this country. That is their fundamental basic right, which you cannot deny. And when you deny that sovereignty to a section of the people in this country, and you have consistently done that, how can you talk about sovereignty? Who will take you seriously? Will anybody ever take you seriously? Have I finished my time, Mr. Chairman? No, he's speaking some. Have I finished my time? Your time is over, Honorable Samanthan. Very well, sir. I will not take any more time. Others also have got to speak. So, we would earnestly endeavor to the Sri Lanka Freedom Party and those who belong to the Sri Lanka Freedom Party, who genuinely belong to the Sri Lanka Freedom Party, who are not tagging on to the Sri Lanka Freedom Party for their own objectives. And persons who want the Sri Lanka Freedom Party to remain as a moderate, reasonable, sensible party in this country, to adopt a judicious approach, an approach that is guided by reason, that is guided by justice, by equality, by equity, and enable this country to move forwards under the leadership of President Maithripala Sirisena, who have been elected the President of this country by the people of this country. I thank you, sir. Thank you. Next, Honorable Laxman Kiriyella. Before your speech, Honorable members propose to the Honorable Sriyani Vijay Vikramas take the chair. තුමා කතා කරන්න. ගරු මූලාසනටුඩ මන්ත්‍රීතුමනි, පසුගිය රජය ආණ්ඩු කරන කාලේ කරපු වැරද්ද තාම කරගෙන යනවා. පසුගිය රජය ආණ්ඩු කරන කාලේ සියලු ද්‍රවිඩ ජනතාව ත්‍රස්තවාදීන් ගොඩක් දැම්ම. All Tamils. You put all Tamils, you label them as terrorists. දැන් ඔබතුමා අදත් මේක කරනවා. ඔබතුමාගේ යෝජනාව දිහා බැලුවා, ඔබතුමාගේ විමල් වීරවංශ මැතිතුමාගේ යෝජනාව දිහා බැලුවාම මට නම් පේන්නේ ඒකේ තියෙන එකම ප්‍රාර්ථනාවයි. ආයි ත්‍රස්තවාදී ඇති වේවා. ආයි LTT එක බිහි වේවා. ඕක තමයි තමුන්නාන්සලාගේ ප්‍රාර්ථනාව. දැන් මංගල සබරියේ මැතිතුමා ඩයස්පෝරා එකත් එක්ක කතා කරන එක වැරද්ද මොකද්ද? ඒ අය ඒකේ ලංකාව පිළිගන්න ඕන. මොකද්ද වැරද්ද? ඔබතුමා ඒ කාලේ LTT එකත් ගිහලා කතා කරුවේ. එතකොට හොඳයි. ඔබතුමා ලෝකෙ වටේ ගියානේ දා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ LTT සටන්කාමීත් එක්ක සාකච්ඡා කරන්න. එතකොට මොකද්ද? එතකොට හොඳයි. මංගල සමරියේ මැතිතුමා ඩයස්පෝරා එකත් එක්ක හොඳ වෛද්‍යවරු එන්ජිනේරුවරු ඒක වැරදි. මොකක්ද මැතිතුමා මේ මට ඇත්ත වශයෙන් මට ඔබතුමා ගැනද විශාල කනගාටුවක් ඇතිවෙනවා. ඔබතුමා සාන්ත තෝමස් විද්‍යාලය ඉගෙන ගත්තා. You educated St. Thomas's. You moved with minorities, Tamils, Muslims and Christians.
අපි හිතුවා ඔබතුමාට මීට වඩා පුළුල් මනසකින් මේ ප්‍රශ්න දිහා බලන්න පුළුවන් කියලා. දැන් ඔබතුමා කියන මේ අභ්‍යන්තර පරීක්ෂණය ගැන. අභ්‍යන්තර පරීක්ෂණයක් ගැන. ඔබතුමාට පොරොන්දුනේ අභ්‍යන්තර පරීක්ෂණයක්. අපිද එදා එක්සත් ජාතීන්ගේ මහලේකම් ලංකාවට ආවම යුද්ධයේ අවසානයේදී 2009 හිටපු ජනාධිපතිතුමා අවබෝධතාවක ඉසුමක් අස්සක් කෙරුවා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාත් එක්ක. ඒක දැන් තියෙන මේ ජනාධිපති මන්දිරයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ. ඒකේ හිටපු ජනාධිපතිතුමා පොරොන්දු වුණා ජාත්‍යන්තර ප්‍රවිතීන් අනුව රට තුල අභ්‍යන්තර පරීක්ෂණයක් කරනවා කියලා. පොරොන්දු නැද්ද? ඉතින් ඔබතුමාලා පොරොන්දුනේ. අපිද? හරි. එතකොට දැන් මෙතුමාලා අවුරුදු 3ක් අභ්‍යන්තර පරීක්ෂණයක් කෙරුවේ නේ මූලාසන නඩුවට මන්ත්‍රීතුමින්. For 3 years you didn't hold a domestic inquiry. අවුරුදු 3ක් මේක නොකර අවුරුදු 3ක් ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනා සම්මත වුණා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ. ඒක බොරු. ඒ යෝජනා තුනේම මොකක්ද කිව්වේ? අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න. ඔබතුමාලා කෙරුවේ නැහැ. කෙරුවේ නැති නිසා තමයි ජාත්‍යන්තර පරීක්ෂණයකට ගියේ. රට අනතුරේ දැම්මේ තමුන්නාන්සේලා. දැන් ඔබතුමා කතා කරනවා ජාත්‍යන්තරය ඇඟිලි ගහනවා. ඇමරිකාව ඇඟිලි ගහනවා. එහෙම වෙන්නේ නැහනේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා පොරොන්දු වෙච්ච ආකාරයට අභ්‍යන්තර පරීක්ෂණයක් තිබ්බට. ඇයි තිබ්බේ නැත්තේ? මට ඔබතුමා කියන්න පාර්ලිමේන්තුවේ. No, I want to answer from you. ඇයි අභ්‍යන්තර පරීක්ෂණයක් තිබ්බේ නැත්තේ? Can you explain? ඔබතුමාට විස්තර කරන්න පුළුවන්ද? පොරොන්දු වෙච්ච ආකාරයට අභ්‍යන්තර පරීක්ෂණයක් තිබ්බේ නැති ඇයි කියලා? අර උසාවියෙන් කියන්නේ no answer. උත්තරයක් නැහැ. උත්තර දෙන්න බෑ. කොහෙද? මන්ත්‍රීතුමා ඔබතුමා නීතිඥවරයෙක්නේ. ඔබතුමාලා අභ්‍යන්තර පරීක්ෂණයක් තිබ්බේ නැති නිසා තමයි අවුරුදු 3ක් කල් දුන්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලෙන් පළවෙනි අවුරුද්ද කිව්වා තියන්න කියලා. දෙවෙනි අවුරුද්ද කිව්වා, තුන්වෙනි අවුරුද්ද කිව්වා. බැරි මෙතන ජාත්‍යන්තර පරීක්ෂණයකට ගියා. ඔබතුමාලා තමයි රට අනතුරේ දැම්මේ. සරත් ෆොන්සේක මැතිතුමා කිව්වා ලෝකයේ ඕනම තැනකට ගිහිල්ලා යුද්ධ සිද්ධ වෙච්ච දේ කියන්නේ කියලා. යන්න දුන්නද? සරත් ෆොන්සේක කිව්වා ලෝකයේ ඕන තැනකට ගිහිල්ලා මං කියන්නම් මේ යුද්ධය අවසාන කාලේ මොකක්ද උනේ කියලා. තමුන්නාතල එතුමාලා හිරේ දැම්මා. ඒක හොඳද? ඕන යුද්ධය අවසන්. අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට යුද්ධය අවසන් කරනකොට අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරන්න ඕන. 2009 මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ පාර්ලිමේන්තුවට ආපු වෙලාවේ 2009 මට අද වගේ මතකයි මම කිව්වා මහින්ද රාජපක්ෂ මැතිතුමාට එක්ක මැන්ඩෙලාගේ දෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අශෝක රත්තුමා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුගාබේ වෙන්න පුළුවන් කියලා. එතුමා තෝරගත්තේ මුගාබේගේ පාර. එතුමා යුද්ධ දින්නයින් පස්සේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරලා ද්‍රවිඩ ජාතීන්ට සාධාරණ ඉෂ්ට කළා. ක්‍රියා කෙරුවා නම් එතුමාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මර්ධනය වැඩි වුණා. සියලු ද්‍රවිඩ ජාතීන් ත්‍රස්තවාදීන් හැටියට එක ගොඩට දැම්මා. ජාත්‍යන්තර NGO සංවිධාන තහනම් කෙරුවා. මට සම්බන්ධ කරලා දෙන්න. එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තිය ඒක නෙවෙයි. අපේ පක්ෂයේ ගීතය බැලුවොත් ජාති තුනෙම තියෙනවා. භාෂා තුනෙම. 2.7 එක්සත් ජාතික පක්ෂයේ ගීතය බැලුවොත් භාෂා තුනෙම තියෙනවා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි. ඒකේ මොකද්ද පෙන්නන්නේ? අපි රටේ ජීවත් වෙන සීළු ජාතීන් අපි කරු කරනවා. ඉතින් ජාත්‍යන්තර පරීක්ෂණේ පටන් ගත්ත තමුන්නාන්සේලාගේ වැරද්ද. එතකොට දේශපාලන විශ්වාස දෙනවා කිව්වා. අපි 13 එක්සත් ජාතික පක්ෂ 13 ගෙන ආපු කාලේ ඒකට විරුද්ධ වුණා. මහින්ද රාජපක්ෂ මොකද්ද කියලා කිව්වේ? යුද්ධය අවසාන කාලේ ඉන්දියාව යාළු කරගන්න 13ට වඩා වැඩියෙන් දෙනවා කිව්වා. 13+. ඉතින් අපිට දැන් ජාත්‍යන්තරේ කියනවා. ජාත්‍යන්තරේ කියන්නේ මහින්ද රාජපක්ෂ දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න.
අභ්‍යන්තර පරීක්ෂණය කරන්න රටේ ජනාධිපතිතුමා හැටියට පොරොන්දු වෙච්ච ඉන්න බෑ 13 එයා විසඳුමක් දෙන්න. මහින්ද රාජපක්ෂයි ඔබතුමයි පොරොන්දු වෙලා තියෙනවා ලිඛිතව. නෑ 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 2.77යි ඉතින් මේකේ වැරදිකාරයෝ කවුද? තමුන්නාන්සලා. දැන් තමුන්නාන්සලා අද පිදුරු ගහක් අල්ලන් මේ රටේ ජාතිවාදී අවසන් හැදුවා. පිදුරු ගහක්. මම මෝඩියාගේ පැතුමත් එක ගියා ලංකාව වටේම. ඉතුමා යාපනයේ නායකයන්ට කිව්වේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න. සාකච්ඡා කරන්න. දැන් ඔබතුමා විග්නේසරන් මැතිතුමාගේ කතාවක් ගැන කියලා දිනා බෝඩියාගේ මැතිතුමාගේ කතාව ගැන කියන්නේ නැහනේ. ඔබතුමා විජය කළා. ඔබතුමා එච්චරට කවුරු ඊරෝෂද පාලට ඇවිල්ලා කියනවාද කිව්වොත් විජය කළා වායස්තරගේ කතාවත් ඔබතුමා. අද මේ පාර්ලිමේන්තුවේ සඳහන් කෙරුවා. දැන් මැතිවරණ කාලේ විවිධ ප්‍රකාශ කරනවා ඒක වළක්වන්න බෑ. හැබැයි මම තමුන්නාන්සලාට කියන්නේ අද අපි අමාරු වැටලා ඉන්නේ තමුන්නාන්සලා කරපු දේවල් නිසා. ඒතකොට මේ වාර්තාව ගැන 2014 මේක 2014 වාර්තාවක් මේ 2015 ජනවාරි 8 වෙනිදා ඡන්දයක් තිබ්බා. ඒකේ ද්‍රවිඩ ජනතාව ඡන්දේ පාවිච්චි කරලා අලුත් ආණ්ඩුව පත් කෙරුවා. දැන් බලන්න මේ රටේ සිංහල බෞද්ධ නායකයෙක් අපේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා. එතුමා ජනාධිපති කරන මුළු උතුරු නැගෙනහිර ඡන්දේ දුන්නනේ එමෙතුමා. ඒකෙන් පරිවිඩයක් නැද්ද මේ රටට? Is there no message? Maitripala, a rural Sinhala Buddhist, being voted by the entire North and East. Isn't there a message in that? There's a message. We want to work with the government in Colombo. ඒක තමයි පරිවිඩය. අද කවුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කතා කරන්නේ? මට කඩගාටුයි බංගෝ පක්ෂය හිටිය අවුරුදු ගාණක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලදී හිටිය ලේකම්ලා 3 දෙනෙක්. සිංහල ලේකම් කෙනෙක්, මුස්ලිම් ලේකම් කෙනෙක්, ද්‍රවිඩ ලේකම් කෙනෙක්. අද ඉන්නවද? අද මේක හයිජැක් කළා පක්ෂය. අද කවුද කතා කරන්නේ? විමල් වීරවසලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්. මේ පක්ෂය හයිජැක් කළා. අද මැද පිළිවෙත නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ මැද පිළිවෙත. අද මැද පිළිවෙතක් තියෙනවද? ඉතින් ඇත්ත වශයෙන්ම I am very sorry that you, an educated person who had attended St. Thomas's College, Mount Lavinia, who moved with minority very closely, is clutching a straw to raise the spectre of communalism. I am very sorry. ඔබතුමා චන්දිකා මැදිරියත් එක්ක ඉන්න කාලේ why you are hoping you say LTD becoming strong. You are hoping. That is, I can see that. But if you read between the lines, it's very clear. It's very, entire opposition is hoping මුළු විපක්ෂයම හිත ප්‍රාර්ථනා කරනවා LTT එක නැවතොරක් ඇති වේවා. අනිත් එක අනිත් එක LTT ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කරන්න බැරිද මැතිතුමා? බැරිද? 88 89 පොලිසිය හමුදාවේ 100 ගණන් මරපුවා දැන් මෙතන කතා කරන්නේ අවසන් කරන්න. ඒගොල්ලොත් පුනරුත්ථාපනය වෙලා. ගරු ඇමතුමා අද මේ පාර්ලිමේන්තුවේ කතා කරපු අයත් 88 89 අපි නම් පොලිසිය හමුදාවේ මැරුවේ නේ අපි. 100 ගණනක් මැරුවා 88 89. දැන් පුනරුත්ථාපනය වෙලා මෙතන කතා කරන්නේ. ඒගොල්ලෝ තමයි ලොකුම දේශප්‍රේමී. ගරු ඇමතුමාගේ කාලය අවසానයි. ඉතින් පුනරුත්ථාපනය කරන්න පුළුවන්. මම එකක් කියන්නම්. අද යාපනයේ ජනතාව බලාගෙන ඉන්නේ උතුරු නැගෙනහිර ජනතාව මධ්‍ය භාණ්ඩුවත් එක්ක එකට වැඩ කරන්නේ. එයාට යුද්ධ කළා එපා වෙලා. මම ඔබතුමාට කියන්නේ අභ්‍යන්තර පරීක්ෂණය අනිවාර්යයෙන්ම මංගල මැතිතුමා කියයි ඒක ගැන ඔබතුමාලගේ සහයෝගය අපිට දෙන්න රට වෙනුවෙන් මේ වගේ බෙදෙන්නේ නැතුව
රට වෙනුවෙන් සහයෝගය දෙන්න දැන් මම අවසන් ඔබතුමාට කරන්න ගරු ඇමතුමා කාලය ඔව්, මගේ අවසන්. කාලය අවසන් මගේ කතාවට ස්තුතියි. බොහොම ස්තුතියි.